මනෝරත්න පෙරදැක්ම මුහුණු පොත් සජීවී වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැමගෙම ආදරයෙන් පිළිගන්නවා. හැමෝටම ආචාර්ය පළ කරනවා. මම හිතනවා මීට කලින් කතා කළේ තරුපති මුණසිංහ විසින් ඔහු මම හිතනවා විශේෂම ශ්‍රවණය, මතකය සහ රංගනය සාමයේ සියල්ලත් එක්ක ඇති වෙන විශේෂයෙන්ම අපිට මෑත කාලේ නාට්‍ය කලාවෙන් සිනමාවෙන් ලංකාවේ බොහෝ විට මග ඇරෙන දෙයක් තමයි මේ ශබ්දය කියන දේ. මම හිතනවා ලංකාවේ පිළිබඳව බරපතල විදියට උනන්දුවක් දක්වන සහ ඒ සම්බන්ධයෙන් මම හිතනවා මෑත තරුපති විසින්ම ලියලා තියෙනවා පොතක් ශාබ්දික සිනමාව කියලා. ඒක ඉදිරියේ එළි දැක්වීමට නියමිතව තිබුණා. නමුත් එයත් මේ තත්ත්වයන් තුළ විශේෂම කොරෝනා තත්ත්වයක් එක්ක යම් කිසි විදියකට ඒකට පස්සට ගියා. මම හිතනවා මේ කාරණා අපි කතා කරලා විශේෂම මේ ඩ්‍රාමා විශේෂම ශාබ්දිකත්වය අනිත් පැත්තේ මතකය මෙමරිස් මේ සියල්ලත් එක්ක රංගනය මේ සියල්ලත් එක්ක කතා කරලා දැන් මම ඇතුල් වෙන්නේ මූලික වශයෙන් ටිකක් වෙනස් වපසරියකට මම හිතනවා මේක සමහර විට මගේ මේ කාල සීමාව තුළ මම කතා කරන කලාපයයි මීට කලින් තරුපති කතා කරපු කලාපයයි අතර කෙනෙකුට අවශ්‍ය නම් සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. නමුත් එහෙම නැත්තම් මම හිතනවා මේක වෙනස්ම ප්‍රතිමාන දෙකක් විදිහට අඳුර ගන්නවා නම් ඒකත් කමක් නැහැ කියන එක. මම මූලික වශයෙන් කතා කරන්නේ නාට්‍යකරණය සහ ලංකාවේ රංග කලාව සහ අනිත් පැත්තෙන් සිනමාව මේ සියල්ලටම පොදු වෙන එක්තරා විදියක ඓතිහාසික දෘෂ්ටිවාදී දේශපාලනික පසුබිම කොයිතරම් දුරට කලාවට අදාළ වෙනවද කියන කාරණේ. මම හිතනවා මේක දැන් ලංකාවේ බොහෝ අය විශේෂයෙන්ම අපි දකිනවා සෞන්දර්ය විෂයන් රංගනය වේවා සිනමා වේවා මම හිතනවා ලංකාවේ මෑත කාලේ නඹුරුවක් තියෙනවා මේ අර ඉස්සර තිබුණා යම් කිසි විදිහේ දේශපාලනික දෘෂ්ටිවාදීමය ඓතිහාසික සමාජ අමුද්‍රව්‍යත් සමග මේ මොහොතේ එන නිර්මාණයක් පැහැදිලි කරගන්න විග්‍රහ කරගන්න ගිය ඒ නඹුරුතාවය මම හිතනවා මේ වන විට තාම නරක අන්තයකට ගිහිලා තියෙනවා. ඒක නායාමකට ලක් වෙලා තියෙනවා. බොහෝ නාට්‍යකරුවන් මේවා සිනමාවට ලෝලයක් දක්වන අලුත් නිර්මාණ ශිල්පීන් වේවා මේ සියල්ලන්ම මේ මම හිතනවා තාක්ෂණික කාරණාවලට විශේෂයෙන්ම තාක්ෂණික කළමනාකරන කාරණාවලට කලාව උන්නණය කරගෙන තියෙනවා. ඒක මම හිතනවා එක පැත්තක ඉන්ඩස්ට්‍රි එක පැත්තේ තියෙන ප්‍රශ්නිකුත් තියෙනවා. ඒකම විශේෂයෙන්ම කලාවත් එක්ක බැඳිච්ච සමාජ මහජන අවකාශයක නායාමක් තියෙනවා. ඉස්සර කලාවත් එක්ක නාට්‍යකරණයත් එක්ක සිනමාවත් එක්ක තිබුණු සාහිත්‍යයත් එක්ක තිබුණු යම් ආකාරයක දේශපාලන සංකතනයක් මේ අපිට කියන්න පුළුවන් අර ඉස්සර තිබුණා 70 වම්මිවුර කියලා වගේ එකක්. නිකන් ඒක සරල නාමකරණයක් තමයි. නමුත් මම හිතනවා ඒකෙන් අදහස් කළේ යම් ඒ කතිකාවකින් තොරව මේක සමාජ දේශපාලන කතිකාවකින් තොරව කලාකෘතියකට ස්වායත්ත පැවැත්මක් නැහැ කියන එක. නේ? ඒකෝර කලාකෘතියක් නිර්මාණයක් අපිට වටහා ගන්න වෙන්නේ ඒ සම්බන්ධයෙන් ගොඩ නැගෙන අපි කියනවා මහජන අවකාශය තුල ගොඩ නැගෙන බුද්ධිමය දාර්ශනික සංස්කෘතික සංකතනයන් එක. මම හිතනවා ඒකත් එක්ක විවාද ප්‍රතිවාදයන් සංවාදයන් මත ගැටුම් මේ සියල්ලත් එක තමයි ලංකාවේ අවම වශයෙන් පහුගිය 60 70 80 දශකවල නාට්‍ය කලාව සානිකුත් කලා මාධ්‍යයන් පෝෂණය වුණා. ඒකම ප්‍රබුද්ධ මිනිසුන්, ඊටාම දේශපාලනික සංවේදී මිනිසුන්, සමාජීය සහකම්පනයක් සහිත මිනිසුන්, ඒකම මීට වඩා වෙනස් ලෝකයක්, වෙනස් සමාජයක් ගැන හිතපු මිනිස්සු, ඒ වෙනුවෙන් කලාව නිර්මාණය කරන්න ගිය මිනිස්සු මේ සියල්ල නිර්මාණය වුණේ. මෙන්න මෙහෙම පසුතලයක්, කතිකාවක්, සංවාදයක්, විසංවාදයක්, මතගැටුමක්, නැත්නම් විවේචක ප්‍රජාවක්, නැත්නම් විචාරක සහනුමැතියක් යම්කිසි ආකාරයකට සමාජයේ තිබුණු නිසා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ, ඒ කියන්නේ මගේ වැඩි නඹුරුවක් තියෙන්නේ මෙන්න මේ කලාපය. මේ ලංකාව තුළ ස්ථානගත කරන්න යම්කිසි අපිට දාර්ශනික දේශපාලනික විග්‍රහයක් එක්ක කලාව කියවන්න. රයිට් ඒ සම්බන්ධයෙන් උනන්දු වෙන්න. මම හිතන්නේ ඒක තමයි අද දවසේ නැති වෙලා තියෙන්නේ. රයිට් ඒ කියන්නේ අපි දන්නවා තාක්ෂණික කාරණාවලට බොහෝ ප්‍රවේශ ගොඩක් තියෙනවා. මේ අපි ගත්තොත් සිනමා පාසල් අතිශය බහුලයි. ඒකම රංග පාසල් බහුලයි. ඕනෑම පිටරටකට ගිහිලා විදේශයකට ගිහිලා අදාළ ඒ කලාත්මක මාධ්‍යයට අදාළ විෂයන් ඉගෙන ගන්න පුළුවන්. මේ අපි දකිනවා දැන් මෑත කාලේ විශේෂම 90 දශකයේ හිටපු තාම ප්‍රකට පුරෝගාමී නාට්‍යකරුවන්
බොහොමයක් ලංකාවෙන් ගිහිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඒ කලාපවල ඒගොල්ලන්ගේ නාට්‍යමය පරිශ්‍රණ කරනවා. ඉතින් මම කියන්නේ මේ ප්‍රවේශයන් තියෙනවා. ඉස්සරට වඩා නේ 60 70 80 90ටත් වඩා මම හිතනවා අද දවසේ ඒ ප්‍රවේශයන් නාට්‍යකරුවන්ට සාසිනමාකරුවන්ට මේවිලා තියෙනවා. නමුත් එක දෙයක් නැති වෙලා තියෙනවා. ඒක තමයි මම අර කිව්වේ. මේ අපි මම හිතනවා මේ මොහොතේ කලාව ගැන මැසිවිලි කියන ඒ කියන්නේ කලාව කඩා වැටිලා කලාව අර්බුදයට ගිහිල්ලා අලුත් නාට්‍ය අලුත් සිනමා නිර්මාණය වෙන්නේ නැහැ. මේ සිනමා කෘති උනත් ඊටාම බාල ආවරගණයේ නිර්මාණ ඒකම සම්භාව්‍යයි කියලා හිතන ඒවා පවා වට්ටෝරුගත වෙලා තියෙනවා. එතකොට වාණිජ්‍ය සිනමාවයි ඒ කාලේ හඳුන්වපු සෝකෝල් ඒ විග්‍රහය තුල තියෙන දේවල් පවා ඒ කියන්නේ ජනතාවත් එක්ක සම්බන්ධයක් නැති වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ඇති උනේ ඇයි? නේ මේක අපිට අහසින් හදන්න බෑ. නේ මේ කියන්නේ අපි නිකන් අපිට තාම තාක්ෂණික දැනුමක් ආවා කියලා. නැත්නම් සිනමාව මම දන්නේ ටක්කෙට ගෙන ගත්තා කියලා. මේක ගොඩනගන්න බෑ. මේක ගොඩනගන්න නම් මේ මම අර කලින් කිව්වා වගේ සිනමාව කලාව නාට්‍යකරණ සාහිත්‍යයත් එක්ක බද්ධ වෙච්ච මහජන බුද්ධිමය සංස්කෘතික බුද්ධිමය නායකත්වයක් කතිකාවක් තාම සරලව කිව්වොත් විචාරක ප්‍රජාවක් නැත්නම් විවේචක ප්‍රජාවක් කිව්වක් කමක් නැහැ. මේවා ආශ්‍රිතව අලුතෙන් ගොඩනගන්න වෙලා තියෙනවා. එතනදී මූලික දේ තමයි විමුක්ති දේශපාලනයත් එක්ක නැත්නම් විමුක්තිය විශේෂම සමාජ විමුක්තිය. මේක ප්‍රමුඛ කරගත්ත. නැත්නම් මේක පිළිබඳව ලෝක දැක්මක් සහිත ඒකම අතීතයේ අර තිබ්බ විමුක්ති දේශපාලනයේ ඒ අභාවවාචී අත්දැකීම් වලට වහල් නොවන නැත්නම් ඒවා ඉවරයිනේ දැන්. අපි දකින්නවනේ සමාජවාදී කඳවුරු ඊට කලින් තිබ්බ 20 වෙනි සියවසේ සමාජවාදය ඊට පස්සේ බම් මියුරක් ගැන කිව්ව කතන්දර ඒව දැන් ඉවරයි. මම කියන්නේ ඒව මත ආපහු පීඩන කියන එක නෙමෙයි. නමුත් අපි මේ 21 වෙනි සියවසට මේ අලුත් අනාගතයට අලුත් කලාත්මක අනාගතයක් කරා යන්න අවශ්‍ය කරන මම හිතනවා දේශපාලන කතිකාවක් සමාජ දේශපාලන කතිකාවක් විශේෂම විමුක්තිවාදී කලාව මානේ අපිට ගොඩනගා ගන්න වෙලා තියෙනවා. ඉතින් මම මෙච්චර දෙයක් කතා කළේ මේ අද දවසේ මගේ මාතෘකාවට යම්කිසි ප්‍රවේශයක් ගන්න මේක අවශ්‍ය නිසා. මගේ මාතෘකාව වෙන්නේ සරච්චන්ද්‍ර සෙවණැල්ලයාට පශ්චාත් නූතන නාටකම්. මම මේක නිකන් උත්ප්‍රාසජනක නිකන් රූපිකයක් විදියට ඒක ගත්තේ. එක පැත්තක අපි දකින්නවා දැන් නාඩගම කියලා වචනයක් තියෙනවා මේකේ පශ්චාත් නූතන කියලා වචනයක් තියෙනවා සරච්චන්ද්‍ර සෙවණැල්ල කියලා තියෙනවා වචන තුනක්. ඒතකොට මේ තුන එකට පිළිටුවාම ඇති කරන හැඟීම් මම හිතන සමහරයට මොකද්ද දන්නේ නැහැ මේ මඤ්ඤං වගේ ඇති මේ කියන එක. මේ නමුත් මම උත්සාහ කරන්නම් මට පුළුවන් විදියකට මේක නිකන් සරලව පැහැදිලි කරන්න. දැන් මම ඒත නාඩගම ගත්තේ සරච්චන්ද්‍රත් එක්ක විශේෂම සරච්චන්ද්‍ර මහත්මයාට ඒක නාඩගම් ඉතිහාසයත් එක්ක සම්බන්ධ නිසා විශේෂම සිංහල ගැමි නාටකයත් එක්ක සම්බන්ධයි. අනිත් එක අපි දකිනවා එකම පශ්චාත් නූතන කියලා එකක් තියෙනවා මෙතන වචනයක්. එතකොට ඒකයි සරච්චන්ද්‍ර අතර මොකද සම්බන්ධය? ටිකක් ඒක අමුතු එකක්. මේ අපි ටිකක් ඒක පොඩ්ඩක් මම හිතනවා පැහැදිලි කරගමු. අනිත් අතින් මම අර ඒක පිළිබඳව පැහැදිලි කරන්න කලින් මම ආයේ කැමති දැන් අපි දකිනවා ලංකාවේ දැන් අපිට සරච්චන්ද්‍ර මහත්මයා කියන්නේ විශාල අපි කියන ඕරා එකක් විශාල ඒ කියන්නේ කීර්ති කදම්බයක් සහිත ලංකාවේ විශාල කලාපයක තමන්ගේ සංස්කෘතික අනසක විහිදුවපු සංස්කෘතික බුද්ධිමතෙන් එතකොට දැන් අපි ඒ වගේ කෙනෙක්ගේ අපි කොහොමද විවරණය කරන්නේ විග්‍රහ කරන්නේ එතකොට මම හිතනවා බොහෝ අය අපේ කලින් පරම්පරාව විතරක් නෙමෙයි වර්තමාන පරම්පරාව උඩ මම හිතනවා අර මම කලින් කිව්වනේ අර විචාරක විවේචක ප්‍රජාවක් අවශ්‍යයි කියලා. ඒ විවේචක ප්‍රජාවෙන් තමයි දැන් සරච්චන්ද්‍ර මහත්මයා කරපු දේ. ඒක නැවත ජීවමාන වෙන්න නැත්නම් අපි කියනවා නැවත අර්ථකථනය කරන්න. අතරම ජීවමාන කරනවටත් වඩා අපව අර්ථකථනය කරන්න අවශ්‍යයි. ඒ අර්ථකථනය තුල තමයි ඔහු ජීවමාන වෙන්නේ. එහෙම නැතුව මේ අපි කියනවා නේ කෞතුකාගාරයක මේ විශේෂම සරච්චන්ද්‍ර මහත්මයාව ඔහුගේ සිරුර, ඔහුගේ අර මගේ සංකේතීය සිරුර. ඒක ඊටාම ගරු බුහුමනට තියලා ඒක පිළිබඳව ਵਿਚාරයක් විග්‍රහයක් නැතුව මම හිතන්නේ නැහැ ඔහු කරපු කාර්යභාරය හෝ ඉතිබ නිෂේධනීය දේවල් හෝ තාර්ථයක් ලැබෙයි කියලා. මම හිතනවා ආපහු ඒ අපේ පරිණි පරම්පරාවල යම්කිසි සක්‍රීය සංස්කෘතික දායකත්වයක් දක්වපු මිනිසුන්ට සහාය තියෙන චරිතයන්ට අපි අවශ්‍ය කරන ඒ ਵਿਚාරය මම හිතන්නේ කළ යුතුයි. ඒක තමයි ඉදිරියට යන්න. නැත්නම් දෙයරම් තරණ ගත්තොත් ඒ සරච්චන්ද්‍රව අනාගත පරම්පරාව උපුට ගන්න ඕනේ කොතනින්ද? එයා උපුට ගන්න ඕනේ අර ඒ කියන්නේ අතීතයේ 50 දශකයේ 60 දශකයේ ඒ සරච්චන්ද්‍ර උපුට ගත්ත තැනින්ද ඊළඟ පරම්පරාව උපුට ගන්න ඕනේ. නැත්නම් ඊළඟ පරම්පරාවේ හැදෑරීම් කරන අය උපුට ගන්න ඕනේ එතනින්ද. මම හිතනවා ඒකම අදාළයි අපේ
මම හිතනවා මේ සංවාදයේ මූලික නිමිත්ත වන තාම විශිෂ්ට රංගතරයෙක් සහ එවැනිම ආකාරයේ කීර්ති කදම්බයක් සහිත ජයලත් මනෝරත්න මහත්මයා සම්බන්ධයෙන් මම හිතනවා මගේ අදහස ඒ විග්‍රහය අදාළයි. ඒ කියන්නේ ඔහු කරපු කාර්යභාරය කොමක්ද කියන එකට වඩා ගෞරවයක් ලැබෙන්න නම් ඒ වඩා හරියට පීඩන්නට මම හිතනවා යම් කිසි විදිහේ විචාරාත්මක ධනාත්මක විවේචනාත්මක ධනාත්මක කියවීමක් අවශ්‍යයි කියන එක. එතෙන්දි තමයි අපිට විශේෂම ඊළඟ પરම්පරාව නිර්මාණය වෙන්නේ. මේ අපි දකිනවා අපි තුමු මේ මනෝරත්න මහත්මයාලා පවා උන්ගේ තිබ්බ පුරෝගාමීත්වය පවා උන්ගේ තිබ්බ ඊටාම විචාරාත්මක ඒ යුගයට සාපේක්ෂව තිබ්බ දැක්ම පවා නිර්මාණය වුණේ ඊට කලින් પરම්පරාවන් එක්ක අලුත් දේ නැත්නම් අපි කියනවා ඒක නව්‍ය දේ නේ. කියන්නේ අලුත් දේ කොහොමද කියලා හොයන්න හදපු ඒ මං කියන පොරබැදීම. ඒ ගැටුම ඒ අරගලය නේ ඒක තුලින් තමයි දේවල් නිර්මාණය වෙන්නේ. ඒ නිසා මම මේක උත්සාහ කළේ මම ආයෙ කියන්න මේක අවශ්‍ය වෙනවා මොකද මගේ විග්‍රහය තුල ඒක මොවුන්ගේ කාර්යභාරය විශේෂයෙන්ම සරච්චන්ද්‍ර මහත්මයා ඒ සෙවණැල්ල ඒ ආධිපත්‍යයේ තිබ්බ යහපත් සහ අයහපත් කියන දෙපැත්තම මට කියවන්න වෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ වැඩි කියවීමක් ඒ වගේම විශේෂ මනෝරත්න මහත්මයා ඒ යුගයේ මම මේ මනෝරත්න මහත්මයාව මෙතෙන්දි ફોකස් කරන්නේ නැහැ. ඒ වෙනුවට මම මේ પરම්පරාව කියලා කිව්වොත් එක්තරා යුගයක නාට්‍ය කලාව පිළිබඳව නැත මේ අලුත් પરම්පරාවට ආවේශයක් ඇති කරපු මේ යුගයේ ඒ චරිතයේ භූමිකාවන් ගැන වඩා වෙනස් ස්ථානගත කිරීමක් අවශ්‍යයි. ඒකට තමයි මම හිතන්නේ විශේෂම දේශපාලනික කියවීමක් අවශ්‍ය කෙරෙන්නේ. මම මෙහෙම ඇතුල් වෙන්නම් මම හිතන්නේ අපි ගත්තොත් දැන් මේ සරච්චන්ද්‍රගේ සෙවණැල්ල කියන වචනය ගත්තොත් අපි මෙහෙම තේරුම් ගත්තොත් ඇත්තටම සරච්චන්ද්‍ර මහත්මයා විසින් සිද්ධ වුණේ මොකද්ද ලංකාවේ නාට්‍ය කලාවට? මේක අපි වටහා ගන්න අවශ්‍යයි. එකක් අපි දකිනවා ඊටම පැහැදිලිව ඔහු එතෙක් තිබුණු අර ඊට කලින් තිබ්බ පූර්ව නූතන රංගයක් නේ විශේෂම ගැමි නාටක නැත්නම් ජන නාටක නැත්නම් ජනමූල නාට්‍යයන් වෙනුවට ලංකාවට යම් නූතනත්වය පිළිබඳ ලාංකේය අර්ථයෙන් නූතනත්වය නාට්‍ය සම්ප්‍රදායකට යම් සමාරම්භකත්වයක් දුන්නා. හරි. ඒක මම හිතනවා අපි ඒක පිළිගන්න වෙනවා එක්තරා දුරකට. ඒක හේතුවක් තමයි ඔහුට පුළුවන් වුණා ඔහුගේ අධ්‍යාපන පසුබිම සහ අනිත් පැත්තෙන් ඔහු විදේශීය කලාපවල කරපු ගමන් බිමන් සහ ලැබපු අත්දැකීම් සහ අනිත් පැත්තෙන් විශේෂයෙන්ම සමහර මේ නූතන යටත් විජිත ව්‍යාපෘතිවල එක්තරා බලපෑමක් ඒක පිටිපස්සේ තිබුණා. එතකොට මම සරච්චන්ද්‍ර මහතා ගොඩනැගීම ඔහුගේ කාර්යභාරය නිර්මාණය වීම මම හිතනවා හුදු මේ සරච්චන්ද්‍ර මහතා තුළම තිබ්බ සුවිශේෂ ගුණාංගයකට උන්නනය කරනව වෙනුවට ඔහු නිර්මාණය වෙච්ච පසුබිම ඔහුගේ රංග කලාව නිර්මාණය වෙච්ච මොහොත නැත්නම් ඒක තිබ්බ අපි කියන්න පුළුවන් ඔහු නිර්මාණය වුණේ 50 දශකයේ දින 40 අගභාගයේ ඉඳලා නම් ඒ ඓතිහාසික දේශපාලන මොහොත මොකද්ද? ඒකම ඔහුගේ පිටුපස්ස තිබුණු කතිකාව කොමක්ද? මේ විග්‍රහය අවශ්‍යයි කියලා මම අර මගේ ආරම්භයට කියොත් ආයේ. මේ අපි ඕනෑම විග්‍රහයකට එන්න නම් අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේක තමයි මම හිතන්නේ මාක්ස්වාදී අර්ථයෙන් වුණත් භෞතිකවාදී විග්‍රහයක් තුලින් බැලුවත් ඕනෑම ආකාරයකින් අපිට මේක අතහැරලා මේ ඓතිහාසික මොහොත අතහැරලා සරච්චන්ද්‍ර මහතා නිර්මාණය වුණු ඒ යුගය ඔහුගේ පසුබිම නැත්නම් ඔහුගේ ආයතනික සම්ප්‍රදායන් ඔහුට බලපෑපු සෞන්දර්ය නිර්ණායකයන් මේවා අමතක කරලා අපිට නිකන් අර මම හිතනවා වියුක්ත සරච්චන්ද්‍ර කෙනෙක් ගැන කතා කරන්න බෑ කියලා. රයිට් නිකන් මං කියන්නේ දොරමඩලා වගේ. ඒ අර්ථයෙන් මේ සරච්චන්ද්‍ර ගැන කතා කරන්න බෑ. එහෙම නැත්නම් පෝදා නිකන් බණ වැඩසටහනක් වගේ මේ සරච්චන්ද්‍ර මහත්මයා හෝ ඒ කාර්යභාරය කතා කරන්න බෑ. ඒ මම හිතනවා ඒ වෙනුවට අපි අර විග්‍රහයට එනවා. ඒ නිසා මම කාරණා කීපයක් සැලකිල්ලට ගන්නවා. එකක් සරච්චන්ද්‍ර මහත්මයාට තිබුණා කියලා අර ඉස්සල කිව්ව විදිහටම විදේශීය යුරෝපීය සහ පෙරදිග මේ කලාප දෙක තුලම යම්කිසි ඇවිදීමක ආපු අත්දැකීමේ යුගයේ අනිත් පැත්තේ මම කිව්වා මේක යටත් විජිතකරණයේ ඊනියා නූතනවාදී ව්‍යාපෘතියක් වලට ඔහුගේ කාර්යභාරයන් පිටුපස්සේ යම්කිසි බලපෑමක් තිබුණා. මම කියන හරියට මොකද යම් ආයතනවල බලපෑම මම වෙනම් සඳහන් කරනවට වඩා මම කැමතියි මේ අපි කියමු මෙහෙම යටත් විජිතකරණය නැත්නම් යටත් විජිතකරණය තුලම අපි දකින්නවා ලංකාව යුරෝපීය නැත්නම් බ්‍රිතාන්‍ය යුරෝකේන්ද්‍රීය පසුබිමට අවශ්‍ය විදියටනේ නූතනත්වයක් කරා අරන් ගියේ. ඔවුන් අපි දන්නවා ආර්ථික නැත්නම් ඔවුන්ගේ පාරවල් ගොඩ නැගුණේ
ඊට පස්සේ අවශ්‍ය වෙන කොන්ත්‍රාත් පදනම් නිර්මාණය කළේ ආර්ථික ව්‍යුහයන් ඊට පස්සේ පතු ආර්ථිකය මේ සියල්ල නිර්මාණය කළේ අපි කිව්වොත් දැන් ධනේශ්වර අර්ථක්‍රමනේ යටත් විද ධනේශ්වර අර්ථක්‍රම නිර්මාණය වුණාට පස්සේ ඒක ඇත්තට බෞද්ධ උමනාවත් එක තමයි නිර්මාණය වෙන්නේ. අවශ්‍ය කරන අර ආර්ථිකයෙන් විතරක් සමාජයක් ගොඩනගන්නේ නැහැ නේ. ඒක අවශ්‍ය කරන පාලනයක්. නේ? ඕනෑම පාලන තන්ත්‍රයක් පාලන ක්‍රමයක් සමාජය මත Tamanගේ පාලනය අභ්‍යාස කරන්න නම් මූලික අවශ්‍ය කරනවා සංස්කෘතික විශේෂයෙන්ම අපි කියනවා ආර්ථික දේශපාලනය සහ සංස්කෘතිය අතර ඒක නිතියක්. එතකොට මෙන්න මේ සංස්කෘතිය යම් ආකාරයකට මේ අහිංසක දෙයක් නෙමෙයි. අපි බොහෝ විට හිතන්නේ එහෙමනේ. සංස්කෘතික අහිංසක කාර්යයක් වගේ නැහැ. එතකොට අපි දකිනවා යටත්පිට යුගය තුලම ඒ කියන්නේ අර ඒ යුරෝකේන්ද්‍රීය නූතනත්වයට අවශ්‍ය වුණා මොකද අපිට මේ අවශ්‍ය වුණා යුරෝකේන්ද්‍රීය නූතනත්වයට අර කියන සංස්කෘතික ආධිපත්‍යයක එක්තරා විදියක ලංකාව තුළ හුරු කරන්න. අපි කියන්නේ අර දැන් අපි කියන කළු සුද්ද කතන්දරේ. මේ අපි හැමෝම දන්නවා කළු සුද්දන් හුරු කරලා ගියා කියලා. මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ හැබැයි යම් කිසි මේ අපි දැන් අපි නූතනත්වය කියලා අඳුරගන්න දේවල් සමහර යටත් වීත ව්‍යාපෘතික සම්බන්ධයි. එතකොට මම කියන්නේ සරච්චන්ද්‍ර මහත්මයාගේ ඒ කටයුතු වල එවැනි මානයකුත් තිබුණා. අනිත් පැත්තෙන් විදේශීයව ඉගෙනගත්ත නැත්නම් යුරෝපය හරහා සහ අනිකුත් ලෝකෙ ඉගෙනගත්ත ඔහුට ලැබිච්ච චින්තනා භාෂයන් තිබුණා. එක පැත්තක තිබුණා අපි කියන්න පුළුවන් ලිබරල් මානුෂීයවාදය. රයිට්? ලිබරල් මානුෂීයවාදයේ යම් බලපෑමක් තිබුණා. අනිත් පැත්තෙන් උඩට තිබුණා අපිට කියන්න පුළුවන් උත්තර භාරතීය විශේෂයෙන්ම සෞන්දර්ය ආධිපත්‍ය. මේ සෞන්දර්යය කියන්නේ කුමක්ද කියලා ආයතනිකව නම් කිසි ආකාරයකට ප්‍රවර්ග කරලා තිබුණා. ඒ අන්නේ නිර්ණායකයන් දෙක පැත්තක ලිබරල් මානුෂිකවාදය අනිත් පැත්තක ಭಾರತೀಯ සෞන්දර්ය ආධිපත්‍යයේ ආයතනික සම්ප්‍රදාය. එතකොට සරච්චන්ද්‍ර මහත්මයා එනකොට සරච්චන්ද්‍රගේ නූතනවාදී නාට්‍ය ව්‍යාපෘතිය නැත්නම් නූතනවාදී සංස්කෘතික ව්‍යාපෘතිය පෙළ ගැහෙන්නේ මෙන්න මෙවැනි පසුබිමක් සහිතව. ඒක එකක්. අනිත් කාරණේ තමයි දැන් මම හිතනවා ඒක අපි වටහා ගන්න ඕනේ. ඒ නිසා අපි කිව්වොත් මෙහෙම දැන් සරච්චන්ද්‍ර මහත්මයා කරපු විශාල කාර්යභාරය ඒකට අවශ්‍ය කරන ඒ විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. ඔහු විසින් යම් කිසි විදිහේ අපි කියන්න පුළුවන් යම් කිසි විදිහේ ශික්ෂණ සම්ප්‍රදායක් නිර්මාණය කළා. ඒකම සංස්කෘතික පාලන ක්‍රමයක් නිර්මාණය කළා. හරි. එතකොට ඒකේ මම හිතන ඒකේ සාධනීය පැති විතරක් නෙමෙයි. මම ඒකේ නිෂේධනීය පැතිත් කියනවානේ. නේ? අපි දන්නවා යම් කිසි සංස්කෘතික ධාරාවක් ගොඩ නැගුවාම ඒ සංස්කෘතික ධාරාවෙන් සමහර දේවල් බැහැර කරනවා. නේ එළියට විසි කරනවා. නේ ඕනෑම සංස්කෘතික ආධිපත්‍යයක් ඒක ආධිපත්‍ය කියන වචනේ මේක පොඩ්ඩක් හරියට පැහැදිලි කරගන්න ඕනේ මේ ආධිපත්‍ය කියලා මෙතන කියන්නේ මේ අපිට නායක ආධිපත්‍යයක් කියන එක. ඒ කියන්නේ බලයෙන් තහවුරු කරනවා කියන එක නෙමෙයි. ඒක ආධිපති වාදී ආකාරයෙන් සංස්කෘතිය කියලා මේක කරපන් මේකයි තියෙන්නේ කියලා අර ඊටාම දේශපාලන ඒකාධිපතිවාදයේ කියන සංස්කෘතිය පිළිටවනවා කියන එකට මේ මෙතන මේ සංස්කෘතික නායකාධිපත්‍ය කියලා කියන්නේ. ඒ වෙනුවට ඊටාම සියුම් ආකාරයෙන් සංස්කෘතිය පාලන ආකෘතියක් විදියට. නැත්නම් සංස්කෘතියේ යම් කිසි ධාරාවක් නැත්නම් සංස්කෘතියේ යම් ආයතන සම්ප්‍රදායක් සමාජය තුළ ස්වභාවික කරනවා. රයිට්? ස්වභාවික කරනවා කියලා කියන්නේ එතකොට මේකට එකග නැති අයට. නැත්නම් මේ ඊට වඩා වෙනස් කිරිස් වලට මේකෙන් එළියට විසි වෙන්න හෝ මේකට අනුමත ගන්න වෙනවා. ඒක අනුගත වෙන්න වෙනවා නැත්නම් එළියට විසි වෙන්න වෙනවා. ඉතින් මම කියන්නේ මම ඒකයි මේ සරසංග නිමේෂය තුළ මෙන්න මේ කාරණා දෙකම තියෙනවා. ඔහු විසින් යමක් ඒ ලංකාව තුළ නිර්මාණය කළා. ඔහු විසින් යම් කිසි නාට්‍ය සම්ප්‍රදායක් යම් කිසි කලාත්මක සංස්කෘතික පොළවක් ඔහු විසින් නිර්මාණය කළා. ඒකම ඒ නිෂේධනීය පැත්ත තමයි. හැබැයි ඒක සීමා වුණා අර මම කිව්ව කාරණාවලට. මේ විශේෂයෙන්ම අර ಭಾರತೀಯ සහ අනිත් යටත් වීත නූතනවාදී යුරෝකේන්ද්‍රීය සහ ಭಾರತೀය ඒ යුගයේ තිබ්බ సౌందර්යයන් අතර තිබ්බ යම් කිසි ඒ කියන්නේ එකිනෙකට වෙනස් වගේ පෙවුනට මේ දෙක අතර යම් ආයතනික ආධිපත්‍යයක් ඔහු විසින් නිර්මාණය කළා. ඉතින් මගේ මාතෘකාව ඒක නෙමෙයි මේ කියන්නේ ආධිපත්‍යයෙන් බැහැර වුණු දේවල් ගැන කතා කරන්නේ මම කියන්නේ ඒක වෙනම කාරණයක්. විශේෂයෙන්ම 50 දශකයේ තුල මේ අපි සරච්චන්ද්‍ර සලකුණ විසින් මේ සරච්චන්ද්‍ර සෙවණැල්ල විසින් යම් කිසි විදියකට බැහැර වුණු වෙනත් අපි කියනවා විකල්ප සංස්කෘතික ප්‍රවේශ ගැන මම හිතනවා විවිධ අය කතා කරලා තියෙනවා. ඒක හැබැයි ගැඹුරෙන් කතා කරලත් නැහැ. මම හිතනවා ඒක අපේ අලුත් යුගයේ අපි කතා කළ යුතුයි ඒක කියලා. ඒ නිසා මේ ඒක ඉතාම අවශ්‍ය වෙනවා. ඒ අරුණාම මම කතා කරන්නේ දැන් එක පැත්තක අපි කතා කළ මේ සරච්චන්ද්‍ර බලපාපු ඒ පසුබිම අනිත් පැත්තෙන් අපි කතා කරමු සරච්චන්ද්‍ර මහතාගේ ඒ කලාත්මක නාට්‍ය ඒ නිර්මාණ වුණු නිමේෂය. රයිට්? ඒ නිමේෂය අපි දකිනවා 50 දශකයේ
අපිට කියන්න පුළුවන් මම හිතන්නේ දැන් අපිට කියන්න පුළුවන් ඒ කියන්නේ පශ්චාත් යටත් විජිත රාජ්‍ය නිර්මාණය වෙන්න යන කාලය. නේ 48 ඉහ නිදහසෙන් පස්සේ අපි නිකන් අපි කියන්නේ අලුත් රාජ්‍යයක් දේශී ස්වදේශික රාජ්‍යයකට අපි ලංකාව නිකන් තටමන්න ගන්නවා. හරි. එතකොට මෙන්න මේ කාලේ තමයි මේ නිර්මාණ බිහි වෙන්නේ. ඒක විතරක් නෙමෙයි මේ සරච්චන්ද්‍ර මහත්මයා විතරක් නෙමෙයි. එක පැත්තක ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඊට පස්සේ එංගලන්තයෙන් ලංකාවට ඇවිල්ලා ඔහු විසින් කරන්න ගන්න නිර්මාණ ඊට පස්සේ මාඩන් වික්‍රමසිංහගේ අපි දකින විරාගය ඇතුළු ඒ කාලයේ ඇතිවන නිර්මාණ විශේෂම ගත්තොත් ඒක මම මේ කියන්නේ නවකතාව කියන එක. මේක නවකතාව කියන ශානරය. එතකොට සිනමාව කියන මාධ්‍යය. එතකොට විශේෂම නූතන ලාංකීය රංගය කියන ඒ ආකෘතිය මේ සියල්ල එන්නේ අපි හරියට බැලුවොත් මෙන්න මේ නිදහසේ නැත්නම් මේ යටත් විජිතකරණය නැත්නම් හරියට කො යටත් විජිත හරණ ක්‍රියාවලියත් එක්ක. ඒ කියන්නේ යටත් විජිතකරණයෙන් යම්කිසි ආකාරයකට අර ඉංග්‍රීසි පාලනය ඉංග්‍රීසීන්ගේ යටත් විජිතකරණයෙන් යම්කිසි විදිහේ ඊනියා නිදහසක් අපිට ලැබුණාට පස්සේ අපි නැවත නව පශ්චාත් යටත් විජිත රාජ්‍යයක් ගොඩනැංවීමට අදාළ ක්‍රියාවලිය ඇතුළේ. එතකොට මම හිතනවා අර ඒ කියන්නේ ඒක සරච්චන්ද්‍රගේ සෙවණැල්ල ඒක වැටෙන්න මොහොත අපි වටහා ගන්න පුළුවන් එක දෙයක් තමයි ඒක. හරි. එතකොට දැන් ඔහුගේ නාට්‍ය බැලුවොත් දැන් අපි ඔහුගේ මූලික නාට්‍ය දෙක බැලුවොත් දැන් මනමේ සහ සිංහබාහු 1966 ආපු සිංහබාහු මේ දෙකම මේ දශක දෙකක් වුණාට මේ නාට්‍ය දෙක තුලම අපිට පේනවා මේ නාට්‍ය දෙකේ මම කියන්නේ තේමාව විතරක් නෙමෙයි මේක ආකෘතියක්. මේ නාට්‍ය අපි දන්නවා නාට්‍යයකට තියෙන ආකෘතියක් තියෙනවා අන්තර්ගතයක් තියෙනවා. එතකොට බොහෝ අය මේ දෙක එකිනෙකට වෙන් කරනවා. අන්තර්ගතය ප්‍රමුඛ කරනවා මේ නාට්‍යයක ආකෘතිය ද්විතීක කරනවා දෙවෙනි කරනවා. නමුත් ඇත්තටම බැලුවොත් මේ දෙක එකට පවතින සංයුක්ත තත්ත්වයක් තුල පවතින්නේ. අපේ හැදෑරීමට අපි මේක විග්‍රහ කරගන්න තමයි මේ දෙක වෙන් කරගන්නේ. එතකොට දැන් ඉස්සරට අනුව කලාවේ නාට්‍ය කලාවේ මූලික දේ වෙන්නේ අන්තර්ගතය කියලා කියන කලාව තුල නැහැ. කලාව තුල මූලික දේ ආකෘතිය. විශේෂම නාට්‍ය කලාව බැලුවොත් නාට්‍ය කලාවේ ප්‍රමුඛබදේ ආකෘතිය තමයි ඇත්තටම නාට්‍ය දෘෂ්ටිවාදයේ පෙන්වන තැන. නේ අන්තර්ගතය කියන්නේ අපි ගත්තොත් නාට්‍ය සහ කලා මාධ්‍යවල ඇත්තටම අන්තර්ගතය කියලා කියන්නේ ඒ යුගයේ සමාජ ඓතිහාසික අමුද්‍රව්‍ය. නැත්නම් සමාජ ඓතිහාසික බලවේගයන්ගේ චලනය. හරි. මෙන්න මේක හරහා තමයි මේක දෘෂ්ටිවාදීව පරාවර්තනය වෙන්නේ නාට්‍ය තුල. මේ ආකෘතියක් විදියට. එතකොට අපි යම්කිසි නාට්‍යයක් හරි නැත්නම් ඒ යුගයේ කලා නිර්මාණයක් අපි තේරුම් ගන්න වෙන්නේ මෙන්න මේ අර ඓතිහාසිකයි කිව්ව ඓතිහාසික දේශපාලන යථාව ඒ රියල් මොමන්ට් එක කරා අපිට ප්‍රවේශ වෙන්න පුළුවන් නම් නැත්නම් එයත් එක්ක සම්බන්ධ කරලා අපි නාට්‍යයක ආකෘතිය කියවන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි ගත්තොත් අපයි වහවෝ දැන් මනමේ සහ සිංහබාහු කියන නාට්‍ය විශේෂම මනමේ නාට්‍ය ගත්තොත් මනමේ නාට්‍යයට පාදක වෙන්නේ විශේෂම පූර්ව නූතන ලාංකීය අර්ථයේ පූර්ව නූතන විශේෂම ජන නාටකම් විශේෂම ජන මූලාශ්‍ර සහිත මේ ජන සාමූහික ප්‍රාථමික රංග මූලාශ්‍රයක් තමයි ඒකට පාදක වෙන්නේ. එතකොට එක පැත්තක ජාතක කතාව අනිත් පැත්තේ නාටකම ඒ සියල්ල. එතකොට මේ සරච්චන්ද්‍ර කරපු වැදගත් දේ තමයි මෙන්න මේ අර අපි කියන පූර්ව නූතන ආකෘතියකට. ඒ කියන්නේ නාට්‍ය කලාවක් විදියට අපි දැන් අඳුරගන්න නූතන ඒ නාට්‍ය කලාවේ මොහොත වෙනුවට ඊට කලින් තිබුණු ප්‍රාථමික ලක්ෂණ. අපි කියන්නේ ගැමි නාටක ප්‍රාථමික ලක්ෂණ. ඔහු එතන ඉඳලා අර කියන අපේ පූර්ව නූතන රංග අභ්‍යාසයන්ගේ ඉඳලා ඔහු නූතන රංග අභ්‍යාසයක් කරා මේක විතන් කරනවා. ඒක තමයි ඔහු කරපු විශිෂ්ට කාර්යභාරය. right? ඒ විශිෂ්ට කාර්යභාරය ලංකාව නූතන රාජ්‍යයක් වීමත් එක්ක සමපාතයි. නේ? මම කියන එක මම හිතන්නේ පැහැදිලි ඇති. ඒක ලංකාව නූතන රාජ්‍යයක් වෙන්න උත්සාහ කිරීමක් නැත්නම් නූතන රාජ්‍යයකට අවශ්‍ය වෙන ඉතුරු අඩුම කුඩුම ටික. නේ මම කියන්නේ ආර්ථිකය පමණක් නෙමෙයි රාජ්‍යයක ගොඩනැංවීමේ ක්‍රියාවලිය කියන්නේ. ආර්ථිකය නැත්නම් අපි ධනේශ්වර ආර්ථිකය යුගයට සාපේක්ෂව ඒ කියන්නේ යටත් විත ආර්ථික ක්‍රමය පමණක් ගොඩනැගලා වැඩ නැහැ. රටක් ආණ්ඩු කරන ක්‍රියාවලියක් තියෙනවා. ආණ්ඩු කරන ක්‍රියාවලිය ඇතුලේ අපි කියනවා රාජ්‍යය කියලා සමස්ත හඳුරගන්න චිත්‍රයක් තියෙනවා. නේ? ඒතොර රාජ්‍යය කියලා කියන්නේ අර මර්ධන උපකරණයන් ටික විතරක් නෙමෙයි. නැත්නම් අපි කියන්නේ විශේෂම රාජ්‍ය කියලා හඳුරගන්න දේශපාලන සමාජයනේ. නේ? අපි දේශපාලන තන්ත්‍රයන් බලවේග ඕවනේ සහ ආර්ථිකයත් එක්ක බද්ධ වෙච්ච. ඒක විතරක් නෙමෙයි. රාජ්‍ය කරලා තියෙනවා සංස්කෘතිය කියලා පැත්තක්. සාමාන්‍යයෙන් අපි සමස්ත රාජ්‍යයක් කියලා අදහස් කරන්නේ මෙන්න මේ දෙකේ ඒකත්වයට. එක පැත්තක අර දේශපාලන සමාජයක් අනිත් පැත්තෙන් සංස්කෘතික සිවිල් සමාජයේ ඒකත්වයක්. මේ දෙකම අතරින් තමයි
ඒ යම්කිසි රාජ්‍යයක් යලි නිර්මාණය වෙනවා. ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාවත් නිදහසෙන් පස්සේ ඒක රාජ්‍යයක් ගොඩ ඉන්දිය නව රාජ්‍ය. ඉන්දිය නව රාජ්‍ය ගොඩ නැගෙන්නේ මෙන්න මේ ක්‍රියාවලියත් එක්ක. ඒ කියන්නේ යටත් විජිත හරණ ක්‍රියාවලියත් එක්ක. ඒතකොට යටත් විජිත හරණ ක්‍රියාවලිය යටත් විජිත කරන නැත්නම් යටත් විජිත කරණයට දක්වපු ප්‍රතික්‍රියාව. මේ හරියටම කිව්වොත් මෙහෙම කිව්වොත් නිකන් මම හිතනවා මම ඊට වඩා මේ ඒ කියන්නේ පුළුල් වෙනත් න්‍යායික විග්‍රහයකට යන්න ගියොත් මේක ටිකක් මේක අසන් ඉන්න ඇට ටිකක් ඈත් වෙන්න පුළුවන්. නමුත් මම මෙහෙම කිව්වොත් නිකන් ඔයගොල්ලන්ට හිතන්න විදියට මේ ඉංග්‍රීසියෙන්ට කලින් ඉන්දියාවක් තිබුණ නැහැ කියන එක වගේ එකක්. දැන් කියන ඉන්දියාවක් තිබුණ නැහැ. බ්‍රිතාන්‍ය නැත්නම් යටත් විජිතකරණයට කලින් අපි මේ කියන ලංකාවක් තිබුණ නැහැ වගේ එකක්. දැන් ඕන්න කියන්න පුළුවන් දුටුගැමුණුලා හිටියා, පරාක්‍රම බහු හිටියා, කෝට්ටේ තිබුණා. ඔය එහෙම කියන්න පුළුවන්. නමුත් මම කියන්නේ මෙන්න මේ සිටියම මෙන්න මේ භූදේශපාලනික සංස්කෘතික සිටියම ලංකාව කියන අපි අඳුරගන්න එක. එහෙම තිබුණ නැහැ. ඒක යටත් විජිතකරණේ සහ යටත් විජිත හරණේ නිර්මාණය. රයිට් එක පැත්තක යටත් විජිතකරණේ විසින් තමයි අපිට මේ කියන දේවල් අතුල් වෙන්නේ. නේ? නැත්නම් සරච්චන්ද්‍ර මහත්මයාට ඇතුළු අයට පිටරට යන්න ලැබෙන්නේ, ඉගෙන ගන්න ලැබෙන්නේ. නැත්නම් බ්‍රිතාන්‍යයට ගිහිල්ලා අවශ්‍ය උපාධි ලැබෙන්නේ. සා මේවට පාසල් අධ්‍යාපනය කියලා හඳුනගන්නේ ආකෘතිය එන්නේ. ඊට පස්සේ මහා මාර්ග මම්මාවත් මේ සියල්ලෙන් මම තාමුතුන් කියන්න අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මේ යටත් විජිතකරණ ක්‍රියාවලිය එක පැත්තක තියෙනවා. අනිත් පැත්තේ අපේම ස්වාධීන වූ අපේම ස්වාධීන වූයයි කියන ඒ රාජ්‍යයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයකුත් එනවා. ඒ තමයි නිදහසෙන් පසු නිදහසට ආසන්නව විශේෂම ඉන්දියාවේ ලොකුට තිබුණා. ලංකාවෙත් යම් දුරකට අපේම වූ දෙයක්. අපේම වූ එකත් මම හිතන්නේ උද්දෘත ක්‍රමයටදී කියන්නේ. මොකද්ද මේ අපේම වූ දේ? අපේම වූ දේ නැවත යටත් විජිතකරණේ අතිරික්තයේද? අපේම වූ දෙයකට ආපස්සට යන්න පුළුවන්ද? එමණ අපේම වූ දෙයක් කියලා අපි මොකද්ද මේ ෆැන්ටසි ගත කරන්නේ? රයිට්? අපි එකත් ඔළුවේ තියාගන්න. එතකොට මෙන්න මේ අපේම වූ රාජ්‍යයක් ගොඩනගන්න අවශ්‍ය වෙනවා යටත් විජිතකරණයේ ඒ සීමාව අතික්‍රමණය කරන එක. ඔක තමයි මම හිතන්නේ මූලිකවම තිබ්බ අදහස. එතකොට දැන් අපි ගත්ත සරත්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍යකරණය මූලිකවනේ තේරුම් ගත්තොත් මේ දෙක අතර සමපාත වීමක් තියෙනවා නේ. ඒ කියන්නේ ඔහු එක පැත්තක යටත් විජිතකරණයෙන් පසු එළඹී ලාංකේය සංස්කෘතික නූතනත්වයේ ප්‍රකාශනයක් බවට තමන්ගේ විශේෂම නාට්‍යකරණයේ මේ සමාරම්භකත්වය නේ අලුත් නාට්‍ය ප්‍රවේශන දෙන්නේ මනමේ හරහා. මේ නාට්‍ය ප්‍රවේශ අලුත් මම මේක අලුත් කියලා කියනවා පැහැදිලිව. ඒක අලුත් දෙයක්. අලුත් තත්ත්වදා බැලුවා. විශේෂම ලංකාවට ඒක අලුත්. ඒක අලුත් පැහැදිලිවම අලුත්. ඒ අලුත් බව එන්නේ මෙන්න මේ නූතනත්ව ක්‍රියාවලිය. යටත් විජිතකරණය විසින් යම්කිසි ඇති කරපු සමාජ සංස්කෘතික පසුබිමේ නූතනත්ව ප්‍රකාශනයක් විදියට තමයි පූර්ව නූතන රංග අභ්‍යාසයන් මේ නූතන ආකෘතිගත වේදිකාවක් මතට ගෙනේ. වේදිකාවක් මත වඩා සැලසුම්ගතව වඩා රංග වින්‍යාසයක් සහිතව ඉදිරිපත් කිරීමට ලැබෙන්නේ. එතකොට ඒක එක කාරණා. හැබැයි ලංකාවේ නූතන අපිට ලංකාව වගේ අපරදිග විශේෂම විශේෂ පෙරදිග රටවල් වල විශේෂම දකුණු ආසියාවේ මේ කලාපය තුල ආසියාව විශේෂම යටත් විජිතකරණයට ලක්වෙච්ච රටවල් වලට කියනවා අර මම කලින් කිව්වේ මේ අපේකම කියලා අදහස. මේ අපේකම කියන්නේ හිස් තැනට කොහොමද අපි යන්නේ? ඒකත් අවශ්‍ය වෙනවා. ලංකාවේ නූතන රාජ්‍යයේ පශ්චාත් යටත් විජිත නූතනත්ව රාජ්‍ය ගොඩනගෙන මේ දෙකේම එකතු වෙනවා. එකක් යටත් විජිතකරණ ක්‍රියාවලියෙන් ලැබෙන ශික්ෂණය තුල අනිත් පැත්තෙන් එයට සම්පූර්ණ අනන්‍ය නොවීම තුල. ඒ නිසා අපේකමක් කියලා එකකුත් අවශ්‍ය කරනවා. මොකද යම්කිසි ඛණ්ඩනයක් වෙලා තියෙන නිසා, යයි සිතන නිසා. ඒ කියන්නේ යටත් විජිත මැදිහත් වීම නිසා ඊට කලින් ලෝකයක් කඩා වැටුණා කියලා එකක් කියනවනේ. නේ? අපි දකිනවා ඒ කියන්නේ ඉංග්‍රීසි විශේෂයෙන්ම යුරෝපීය ජාතීන් ලංකාව යටත් කර ගැනීමට පෙර තිබුණායයි සිතන. එහෙම ලෝකයක් යටත් විජිතකරණයට පසු අපි පරිකල්පනය කරනවා. එතකොට එතන හිස් තැනක් තියෙනවා අතිරික්තයක් තියෙනවා. මේකත් එක්ක අපේකම කියලා දෙයක් නිර්මාණය වෙනවා. ඒ නිසා එයත් ඕන වෙනවා. අපිට ඒ නිසා අපේ රටක නූතනත්වයේ සංස්කෘතික කලාත්මක නූතනත්වයේ නිර්මාණය කරනකොටම නොවැළක්විය හැකි විදිහට අපිව ගිහිල්ලා හේතු වෙනවා මේ පෞරාණික තැනකට. නැත්නම් අපේකම පිළිබඳ තැනකට. එතකොට මම හිතනවා ඒක යා ගත්තා සරච්චන්ද්‍ර මහත්මයා. ඒක තමයි මම කිව්වේ මනමේ නාඩගම ගන්න. මනමේ ජාතක කතාව. අපේ ජාතක මූලාශ්‍ර පැරණි. ඒ සාහිත්‍ය අපේ කියන වචනේ තාපහු ගොඩ නැංවීම. ඒ දේ ගන්න. එතකොට
මම හිතන්නේ මේ දෙක එකතු කළා කියලා සර්. එතකොට මම හිතනවා නැවත ඒක ලංකාවේ නූතනත්ව රාජ්‍ය නැත්නම් නූතනත්ව මම කිව්වේ රාජ්‍ය කියන්නේ පුළුල් අර්ථයෙන් රයිට් සංස්කෘතික සහ දේශපාලන සමාජ ඒකත්වයේ කියන අර්ථයෙන් නූතනත්වය ගොඩනගන්න පශ්චාත් තටත්විත නූතනත්ව රාජ්‍ය ගොඩනැගීමේ ඒ ක්‍රියාවලියට විශේෂම සරච්චන්ද්‍රගේ නාට්‍යකරණය යම් සමපාත වීමක් තියෙනවා. හරි. ඒ සමපාත වීම වෙන්නේ අපේ වගේ රටක අතීතයේ පෞරාණික දේ නූතනත්වයෙන් අතික්‍රමණය කිරීමට ගන්න උත්සාහයක. ඒ කියන්නේ පෞරාණිකයයි සිතන දේ අතෑරලා නූතනත්වයක් අපිට එන්නත් බෑ. ඒක තමයි අපි වගේ රටවල් නූතනත්වයේ අපි පැටලෙන උගුල. සහ උගුල කියලා එතනින් අපිට නොපැටලී ඉන්න කොහොමද කියලා ඒ යුගයට සාපේක්ෂව ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ දෙකම ගන්න. එක පැත්තක නූතන ආකෘතියක් තුළ නැත්නම් නූතන රංග ආකෘතියක් තුළ එහි තේමාත්මක මානය කරගන්නේ පූර්ව නූතන අපිට කියන්න පුළුවන් පූර්ව නූතන වස්තුවක් නැත්නම් අපිට කියවොත් වනචර වස්තුවක් කියමු නිකන්. වනචර වස්තුවක් යම් ශිෂ්ටත්ව ආකෘතියක් තුළට ගන්නවා. නේ? අපි ගත්තොත් මනමේ නාට්‍ය ගත්තොත් ඒක වනචර ආකෘතියක් තියෙන නේ. ඒක මම දකිනවා ඒක තරග තියෙනවා අපි විශේෂම ඒක වැද්දන්ව හඳුන්වන්නේ වනචරයන් විදියට නේ. මේ වනචරයන් කියලා මෙතන කියන්නේ ඒ කියන්නේ වනයේ සරන්න ගෝත්‍රය කියන්නේ නැත්නම් ම්ලේච්ඡයන්. ශිෂ්ටාචාරයට එළඹගත්තේ නැති අය. එතකොට මෙතන ශිෂ්ටත්වයේ රාමුවක් තියෙනවා ශිෂ්ටත්වයෙන් එළියේ හැවැත්මක් තියෙනවා. නේ ශිෂ්ටත්වයට අහුවෙන්නේ නැති දෙකක් තියෙනවා. ඒක එක පැත්තක්. එතකොට අනිත් පැත්තේ මේකේ මම හිතනවා මනමේ නාට්‍යයේ ඒ ප්‍රධාන තේමාව තමයි ස්ත්‍රිය. මේ ස්ත්‍රියට තියෙනවා මේ නාට්‍යයේ ඒ කියන්නේ ස්වඡන්දතාවයක්. ඒ කියන්නේ Tamangeema තීරණ ගැනීමේ හැකියාව. නේ? ඒ කියන්නේ අපි දැන් ජාතක කතාව තුළ ඊටාම වහල් ස්ත්‍රියක් ඉන්නවනම් මේකේ තුල තියෙනවා යම්කිසි ආකාරයකට ඒ කියන්නේ තමන් අසරණ වෙච්ච නැත්නම් තමන් අනාථ භාවයටපත් වෙච්ච මොහොතක යම්කිසි ක්‍රියාවකට නැත්නම් තමන්ගේම ක්‍රියාවක් ගන්න උත්සාහ කිරීමේ ස්ත්‍රියක් මම හිතනවා මේකත් නැවත හරි අර පශ්චාත්තරත් විතර රාජ්‍ය ගොඩනැගීමේ අර නූතනත්ව ක්‍රියාවලියට සම්බන්ධයි කියලා මම හිතනවා. ඒ කියන්නේ ස්ත්‍රිය පිළිබඳ ප්‍රශ්නය හරි වැදගත් අලුත් රාජ්‍යයක් ගොඩනගනකොට. එතකොට ස්ත්‍රියට තියෙන කවර තැනක්ද? ස්ත්‍රියන්ට කුමක්ද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ අලුත් රාජ්‍යයක මූලික ප්‍රශ්න දෙකක් ඇහුවොත් මම හිතන නිදහසේ රාජ්‍යයකට අදාළ මූලික කාරණා දෙකක් තමයි ස්ත්‍රියන් කවුද? අනිත් පැත්තේ කලාවයන් කුමක්ද? එතකොට ස්ත්‍රියන් කුමක්ද කියන ප්‍රශ්නයට අපි දෙන උත්තරය මත ඒ ශිෂ්ටාචාරයේ ස්වභාවය තීරණය වෙනවා. එනිසා ස්ත්‍රිය කියලා අදහස් කරන්නේ මේ ශාරීරික වෙන්න ස්ත්‍රිය කියන එක නෙමෙයි. ඒ වෙනුවට මේ ස්ත්‍රිය පිළිබඳව තියෙන සංකල්පය. මේ ස්ත්‍රිය වටහා ස්ත්‍රියව නාමකරණය කරගන්න විදිය. එතකොට අපි දකිනවා සමහර ආගමික සංස්කෘතික රාජ්‍යයන් ස්ත්‍රියට සලකන විදිය. මේ අපේ රටේ වුණත්, අරාබියේ වුණත් අපි නිකන් තාම දියුණු ආගමික සංස්කෘතික ලක්ෂණ තියෙනවා කිව්වත් අපේ ස්ත්‍රියට සලකන විදියක් ඓතිහාසිකව තියෙනවා. ස්ත්‍රියව ස්ථානගත කරලා තියෙන තැන් තියෙනවා. ඒතකොට යුරෝපයට වඩා වෙනස් ඉතිහාසයක් එක්කයි ස්ත්‍රියත් එක්ක ගනුදෙනු කරන්නේ. එහෙනම් ස්ත්‍රිය අදාළ ප්‍රශ්නයක්. ඒ නිසා හරියටම තාම උනන්දු සහගත විදියට සරච්චන්ද්‍ර මහතා ස්ත්‍රිය පිළිබඳ ප්‍රශ්න මේකෙන් ගන්නවා. ස්ත්‍රිය පිළිබඳ ප්‍රශ්නය ගන්නවා. වනචාරීත්වය ශිෂ්ටාචාරයට අනුවර්තනය නොවීම ගන්නවා. එතකොට වනචාරීත්වය අතික්‍රමණය කරලා ඒක සමතික්‍රමණය කරන්න දරන උත්සාහය. එහි අපෝසත් භාවය. මේක හරිම වැදගත් මම කියන්නේ මේ අන්තර්ගතයේ නේ. මේක ඓතිහාසික මනමේ නිර්මාණය වෙච්ච මොහොතට සමාන්තරයි කිව්වේ ඒකයි. අලුත් රාජ්‍යයක නිර්මාණය වීම කාර්යයට මේක සමාන්තරයි. ඒ නිසා තමයි මනමේ ඒ කියන්නේ ස්ත්‍රියන් කුමක්ද කියන ප්‍රශ්නේ ස්ත්‍රීගේ ආශාව කුමක්ද? ස්ත්‍රීගේ ලිංගිකත්වය කුමක්ද? ඒ කාටද කැමති වෙන්නේ? ඇයගේ ස්වාමියාටද? ඇයගේ ස්වාමියාගේ හඳුන්වන කෙනාටද ඇත්තට මෙයාගේ ප්‍රතිපත්තිය තිබිය යුත්තේ? ඒද සම්ප්‍රදාය. නැත්නම් ඇයගේ ආශාවද? මම හිතන්නේ මේ තේමා මේ ස්ත්‍රියගේ ආශාව පිළිබඳ තේමා ආශාවගේ ස්ත්‍රියගේ අයිතීන් පිළිබඳ තේමා ඇයට ස්වඡන්දතාවයක් තියෙනවා කියන එක ඒ වෙනුවට මනචාරීත්වය සහ ශිෂ්ටගත මනුෂ්‍යයා කියලා දෙකක් වෙන් කිරීම මේ සියල්ල මම හිතන්නේ අතීතයෙන් එන දෙයක් නෙමෙයි අතීතයෙන් ගලා බසින දෙයක් නෙමෙයි මේක අර කිව්ව යටත් වීත හරණ ක්‍රියාවලියට හේතු වෙත්ත යටත් වීත කරන්නේ යම් ප්‍රතිඵලයන්ගේ ආඩුබාධා ඒක තමයි සරච්චන්ද්‍රගේ පිටිපස්සේ මොකද්ද තිබුණේ නේ මම කලින් කිව්වා වගේ ලිබරල් මානුෂවාදයන්
ඊට පස්සේ ಭಾರತೀಯ සෞන්දර්යවේදය සහ අනිකුත් යුරෝපීය සහ පෙරදිග අතර රාජ්‍ය ගොඩනැගීමේ තියෙන ක්‍රියාවලිය. එතකොට ඒක එකක්. අනිත් එක අපි ගත්තා සිංහබාහු ගත්තා. මේ සිංහබාහු මම හිතනවා ඒ වගේම දැන් සිංහබාහු තුල තියෙන්නේ අපි දන්නවා අපේ වංශ කතාවේ සිංහල වංශ කතාවේ ඊටාම ආරම්භක මූලාශ්‍රය අපේ වංශ කතාවේ ව්‍යභිචාර තුනක් ව්‍යභිචාර කියන්නේ ඊටාම පාපයන් තුනක් මතනේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දකිනවා එක් සත්වයක සමග ලිංගික සංවාසය සුප්පාදේවිය සහ සීවලි. එතකොට මෙන්න මේ අශිෂ්ටයයි කියන අශිෂ්ට ව්‍යභිචාර ම්ලේච්ඡ මූලත් මගේ යෝජනාව මේ පශ්චාත් යටත් වීත රාජ්‍ය නිර්මාණය වීමේ ඒ සංස්කෘතික කොන්දේසි වලම දෙයක් කියලා. නේ? ඒ කියන්නේ පවුලක් පිළිබඳ අදහස නූතන අර්ථයෙන්, කුටුම්බයක් පිළිබඳ අදහස. එතකොට ගේහසිත ප්‍රේමය පිළිබඳ අදහස. ඒ කියන්නේ කුටුම්බයක් තුල ඒ කියන්නේ වැසුණු කුටුම්බයක් තුල සමාජයෙන් බාහිර වූ සහ සමාජයේ සහ ඇතුළ කියලා වෙන්කිරීම නේ? ඒ ගාරේ බාහිරේ නේ? ගේ සහ පිටත කියන බෙදීම. එතකොට ගේ තුල පවතින අනුරාගය ප්‍රේමය, ඒ තුල තිබෙන විශ්වාසය, බැඳීම මේ සියල්ල මම නැවත කියන්නේ ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඒක අතීතයේ අපේ පූර්ව නූතන යුගවලක් තිබුණා කියලා. ඔව් ඒක වෙන ආකෘතියක තියෙන්නේ නැති. නමුත් මේ කියන පෞල් කුටුම්බ ආකෘතිය මේක නිර්මාණය වෙන්නේ යටත් විිතකරණයෙන් පසු එහි නිදහස් වීමට දරන සහ ඒ තුලම අනන්‍ය වීම එක්ක දරන මේ ආතතිය තුල. ඒ නිසා මම හිතනවා සිංහබාහු නාට්‍යයක් මෙන්න මේ යටත් විදිතකරණ ක්‍රියාවලිය. යටත් විදිතකරණයට පසු අපි නැවත ස්වදේශිකත්වයේ කරා යන්න හදන තැටමිල්ල. ඒ රාජ්‍යයක් නව නිර්මාණය කරගන්න හදන තැටමිල්ලේ ප්‍රකාශ සංස්කෘතික ප්‍රකාශනයන් දෙකක්. ඒ යුගයේ අපි අනිත් නාට්‍ය බැලුවත් මේක පේන්න තියෙනවා. ඒ යුගයේ විවිධ ලංකා විශ්වවිද්‍යාලය වුණා, පේරාදෙණි විශ්වවිද්‍යාලය, මේ නිර්මාණය වෙන නාට්‍ය, පේරාදෙණි ගුරුකුල මේ සියල්ල අපි මම මේකයි කලින් කිව්වේ මේක හුදකලා අහිංසක යුක්ත වූ දෙයක් නෙමෙයි සංස්කෘතිය. යුක්ත වූ දෙයක් නෙමෙයි. ඒ අපි සංයුක්තව විග්‍රහ කරගන්න ඕනේ. රාජ්‍ය කියන සමස්තය තුළ. රාජ්‍යයක් ගොඩනැගීම, රාජ්‍යයක පැවැත්ම, රාජ්‍යයක පාලන තන්ත්‍රයන්, පාලක බලහවුල් නිර්මාණය වීම. මේවෙන් වියෝ කරලා අපිට කලාකෘතියක් කතා කරන්න බෑ කිව්වේ ඒක. මම මේකෙන් කියන්නේ සම්පූර්ණ මේ දේශපාලනයට කලාවක් උනනය කරන්න පුළුවන් කියන එකක් නෙමෙයි. ඒකත් වැරදියට තේරුම් ගන්න එපා. මේක එක කියවිය. මම කියන්නේ සාකල මේ කලාපය අතෑරලා මෙන්න මේ ඓතිහාසික සමාජ දේශපාලන ඒ මොහොත අතෑරලා ඒ මොහොතේ දෘෂ්ටිවාදී ප්‍රකාශනයක් විදියට කලාවේ ආකෘතිය තේරුම් ගන්නේ නැතුව අපිට කලාවට නිකන් නිදහස්වාදීව ඇතුල් වෙන්න බෑ කියලා. ඒක විකාරයක්. එහෙම ඇතුල් වෙන්න බෑ. ඒක රයිට්. එතකොට මම උනන්දු වෙන්නේ මේ කලාපේ පැහැදිලි. ඒ නිසා මම ආයෙ මම කිව්වොත් දැන් අපි ගත්තා සරච්චන්ද්‍රගේ නාට්‍ය දෙකක්. මේ අරගෙන අපි පෙන්නුවා කොහොමද ඒ ආකෘතිය හරහා මනමේ හරහා විනිවිදලා ගිහිල්ලා සිංහබාහු හරහා විනිවිදලා ගිහිල්ලා කොහොමද අපි අතුල් වෙන්නේ කියලා අර කියන ඓතිහාසික සමාජ මූලයට මේක තමයි එක කාරණා. අනිත් කාරණේ මේ සරච්චන්ද්‍රලා නිර්මාණය වෙච්ච මොහොත අපි නැවත මතක් කළොත් එතනදී හරි විසිතුරු මොහොතක් 1956. ඒතකොට 56 තුල වෙන්නේ මෙතෙක් හිටපු දැන් අපි දකිනවා 56 වෙනකොට ඒ කියන්නේ ප්‍රභු පාලන තන්ත්‍රයක් තමයි ලංකාවේ ඒ බලයටපත් වෙන්නේ. අපි දන්නවා ඉංග්‍රීසියෙන් පාලනය දීලා යන්නේ අර ඒ කියන්නේ සරල වචනික කළු සුද්දන් කියලා හැදෙන්නේ. ඒ කියන්නේ අලුත් කම්ප්‍රදෝරු පන්තියකට තමයි බලය දීලා යන්නේ. නැත්නම් ප්‍රභු යටත් විජිතයෙන් ධනවත් වුණු ප්‍රභු ස්තරයකට. එතකොට මේ ප්‍රභු ස්තරයයි ලංකාවේ ප්‍රධාන නැත්නම් අපි කියනවා අතරමැදි ජනතාව අතරමැදි මධ්‍යම පන්තිය. ඒගොල්ලෝ ග්‍රාමීය විසිරලා හිටියා පාසල් අධ්‍යාපනයේ නැත්නම් ලිපිකාර සේවා අරවා මෙවෙන් විසිරිච්ච විශාල ජනගණත්වයක් හිටියා. ඔවුන්ගේ දෘෂ්ටිවාදයයි අර පාලනය කරන පාලක පන්තියේ දෘෂ්ටිවාදයයි සම්බන්ධයක් තිබ්බේ නැහැ. මේ අපි දකිනවනේ ඩී.එස්. සේනානායක වේවා SWRT මණ්ඩාරනායක මහත්මයා වේවා මේගොල්ලන්ගේ පන්තිය මේගොල්ලන්ගේ පන්ති පසුබිමයි නැත්නම් මේගොල්ලන්ගේ දෘෂ්ටිවාදයනොයි මේගොල්ලන්ගේ චර්යාවනොයි අරගොල්ලන්ගේ අපි කියන අතරමැදි පන්ති සිංහල බෞද්ධ ග්‍රාමීය අතරමැදි මේ විසිරිච්ච පන්තියින්ගේ
අතරමැදි පන්තියින්ගේ දෘෂ්ටිවාදය දෙකක්. හැබැයි දැන් අපි ඊට රටක් පාලනය කරන්න නම් හරි ඊට රටක් පාලනය කරන්න පාලන දෘෂ්ටිවාදයක් ඕනේ. මේ රටක් පාලනය කරන දෘෂ්ටිවාදයක් ඕනේ. පාලනය කරන්න බෑ මර්ධනයෙන් විතර. යම්කිසි විදිහේ යම්කිසි ආධිපත්‍ය කතිකාවක් ඕනේ. එතකොට 56 කියලා කියන්නේ මෙන්න මේ පාලක අර පාලක කොම්ප්‍රදෝරු ප්‍රභූන් තමන්ගේ පාලනය සඳහා ලංකාවේ අනිකුත් ග්‍රාමීය අතරමැදි පන්තියින්ගේ දෘෂ්ටිවාදය හයිජැක් කරන නැත්නම් ඒක මේ ඒක තමන්ගේ පාලනය සඳහා ගත්ත මොහොතක්. හරියට කිව්වොත් පාලක පන්තිය ලංකාවේ අතරමැදි ග්‍රාමීය පන්තියින්ගේ පාලන දෘෂ්ටිවාදයේ බවට හත් වෙනවා. පත් කරනවා. එතකොට මේකත් අපි අඳුර ගන්නවා. හරි අපි මේකත් අඳුර ගන්නවා. එතකොට 56 නිර්මාණය වෙන්නේ මෙන්න මේ தත්ත්වයේ තුල. එතකොට අපි හොඳටම දන්නවා මේ 56 හවුල තුල ප්‍රධාන වශයෙන් අයින් වෙච්ච දේවල් තමයි ලංකාවේ අපි දන්නවා දෙමළ ජනතාව සහ හැමල ජනතාවගේ නියෝජනය. ඒක හරි සීරියස් ප්‍රශ්නයක්. තාමත් හරියට කතා නොවුණත් පිටින් පිට කතා වුණත් අමතක කළත් කිසිදා අමතක කරන්න බැරි ප්‍රශ්නයක්. ඒ නිසා ලංකාවේ යටත් විවිධ රාජ්‍යය පශ්චාත් රාජ්‍ය ගොඩනැගීම කියන්නේ අසාර්ථක ව්‍යාපෘතියක් වෙනවා එතනදී. මේක පැත්තක එක ජනවර්ග කීටක් අයින් කරනවා, බැහැර කරනවා. අනිත් පැත්තෙන් ඒ කියන්නේ පාලක දෘෂ්ටිවාදය, පාලන දෘෂ්ටිවාදය අතර ආතතියක් තියෙනවා. ඒකම අනිකුත් ජනවර්ග එකතු කරගත්ත යම්කිසි හෙජමොනියක් ගොඩනගන්න සමත් වෙනවා. මේ සියල්ලත් එක තමයි මේ සරච්චන්ද්‍රලාගේ ව්‍යාපෘතිය, නාට්‍ය ව්‍යාපෘතිය ස්ථානගත වෙන්නේ. ඒ නිසා මට අනුව අපි සරච්චන්ද්‍රලාගේ නාට්‍ය ව්‍යායාමයට අපි ඒක වටහා ගන්න අතරේම අපි තේරුම් ගන්න ඕනේ ඒක ඇතුල් වෙන්නම නැවත අසාර්ථක ව්‍යාපාරයක්. අපි ඇත්තටම නිදහසෙන් පස්සේ ලංකාවේ ඇත්තටම රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලිය, සාර්ථක රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලියදී අපි අසාර්ථක වෙන්නේ. ඒ අසාර්ථකත්වය අපි මේ මනමේ සිංහබව ඇතුළු මේ නාට්‍ය වටහා ගැනීමේදී අදාළ කරගන්න ඕනේ. ඒකෝට මම හිතනවා මම දැන් මට අවශ්‍ය වෙන මාතෘකාව අවසානට යන්න දීර්ඝ මේ මොකක්ද පෙළ ගැහිමක් අවශ්‍ය වුණා. මට ඊටු ටික ඉක්මනට කියන්න වෙයි. අපි ඊළඟ වතාවක මම හිතන්නේ මීට වඩා ටිකක් කතා කරමු. දැන් මම ආවොත් මෙන්න මේ දේශීය එතකොට 1950 60 70 කාලය දක්වා මෙන්න මේ ස්වදේශික නූතනත්වයක් ගොඩනැගීමේ ව්‍යාපෘතියක් තිබුණා කියලා මම කියන්නේ. ඒක අපේම වූ නූතනත්ව රාජ්‍යයක් ගොඩනැගීම සඳහා යම් කිසි විදිහේ පොරබැදීමක් තිබුණා. ඒ පොරබැදීම තුළ තමයි මේ නිර්මාණය වෙන්නේ. ඒතකොට අපේ කම පිළිබඳ අපේ කමයි ස්වදේශිකවාදයට යම් කිසි අර්ථයක් තිබුණා. මොකද නූතනත්වයක් මේවක රටක නිර්මාණය කරන්නේ මේ දෙක අතර යම් කිසි විදිහේ සංයුක්තයක් තුළ. හැබැයි 77න් පස්සේ මොකද වෙන්නේ කියන එකයි ඊළඟ ප්‍රශ්නේ. හරි මම හිතනවා මගේ ඒක වැඩි කාලයක් දෙන්නත් ඕනේ මාතෘකාවක්. නමුත් අපේ වෙලාවත් එක්ක මේක ඉක්මනට මම කියන්නම්. මේ ගැන සමා වෙන්න. මේ අපි ඉදිරියේදී ආයේ මේ ගැන කතා කරමු. 77න් පස්සේ ඒක විවෘතාර්ථිකයත් එක්ක අර කලින් තිබුණු අර සංස්කෘතික සිංහල නූතන පොළව විශාල පෙරලීමකට ලක් වෙනවා. ඒක තමයි ඊට පස්සේ සරච්චන්ද්‍ර මහත්මයා අතින් අහම්බයක් නෙමෙයි ධර්මිෂ්ඨ සමාජයක් කියන එක ලියවෙන්නේ. ඒ කියන්නේ ජේ.ආර්.ගේ අර නව ලිබරල් ව්‍යාපෘතියට විරුද්ධව මාත්‍ර සංස්කෘතික විරෝධයක් මතුවෙන 80 මුල ඉඳලා. තාම දැඩි විරෝධයක්. ඒ විරෝධයේ ඉදිරිපෙළ පුරෝගාමී තමයි සරච්චන්ද්‍ර මහත්මයා. ඒ නිසා අන්තිමට ඔහුට කාණුවේ දාලා ගහනවා. අපි දන්නවා ඒක. එතකොට ඔහු විතරක් නෙමෙයි. ඒ යුගයේ විශාල නිර්මාණ ප්‍රමාණයක් නිර්මාණය වුණා. මේක අපේ ස්වදේශිකත්වය. මේ ගත වෙළඳපොළ මේ වසල වෙළෙන්දන්ගේ ආධිපත්‍ය විසින් මේ පැමිණීම විසින් අපේ තිබ්බ සංස්කෘතික මූලයන්ට නැත්නම් අර කලින් කිව්ව සංස්කෘතික නූතන අර රංග ව්‍යාපෘති වලින්ම යම් කිසි විදියකට ස්ථාපිත කරපු දේවල්. දැන් මේක අතීතයට සම්බන්ධ නැහැ. මම ආයෙ කිව්වේ ඒකයි. මේ ආයත අතීතයට සම්බන්ධ නැහැ. මේ අපේකම කියලා හඳුන්වපු දෙයක්. ඒකත් නැවත අර කිව් යටත් විධාරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. නමුත් අපේකමයි දෙයක්. 77 වෙනකොට තිබුණා කලින්. අපේකම වූ යයි දෙයක්. අපේම ස්වදේශික වූ යයි දෙයක් කතිකාවේ ලෙස ගොඩනගලා තිබුණා. මෙන්න මේක තමයි 80 දී අර්බුදයට යන්නේ. ඒකට විරුද්ධව තමයි 80ට පෙර හිටපු අර සංස්කෘතික ආරක්ෂණවාදී නැත්නම් අපි කියන අර නූතනත්ව සංස්කෘතික ස්වදේශීය සංස්කෘතිකේ ආරක්ෂකයන් එක පෙරමුණකට ඇවිල්ලා කලාත්මක විරෝධතාවය ඉදිරිපත් කිරීම සමුදායක් කරන්නේ. අපි දකිනවා දැන් උදාහරණයක් ගත්ත පල්ලිගු මැණිකේ වගේ නාට්‍යයක් සාය යුගයේ අපි විවිධ නාට්‍ය රාසක්. ඒවා ඉතින් අපි හොඳටම දකිනවා යුගයේ කියන දේශීයත්වයේ නැත්නම් දේශීයත්වය අපේම වූ දෙයක් යම්කිසි යුරෝපීය ආක්‍රමණ විදේශීය
නැත්නම් මේ විශේෂයෙන්ම මේ 77න් පස්සේ ආපු වලද වෙසබේ. ඒ කියන්නේ වසල වෙලෙන්දන්ගේ ආක්‍රමණය නිසා විනාශ වෙලා යනවා. එතකොට මම කියන්නේ මේ තේමාව 80 බොහෝ විට 90ත් යම් සිදුරකට බලපානවා. එතනදී මම හිතනවා මේ මනෝරත්න මහත්මයාගේ වඩා විශිෂ්ට කාලය ඔහුගේ වඩා නිර්මාණාත්මක කාලය 80 90 කියලා ගත්තොත් හොඳට බැලුවොත් ඔහුගේ නාට්‍ය. ඔහුගේ නාට්‍යවල සමාජ දේශපාලන පසුබිමේ මෙන්න මේ ආතතිය තියෙන්නේ. බැලුවොත් ගුරුතරුව 90 ඊට කලින් ආපු නාට්‍ය ටික බැලුවොත් විශේෂයෙන්ම තලමල පිපිලා වේවා. හරි. ඒ ආපු නාට්‍ය අපි බැලුවොත් අපිට පේනවා. නැත්තම් විශේෂයෙන්ම සරච්චන්ද්‍ර මහත්මයාව නැවත ඉපිටීම ගත්තා. විශේෂයෙන්ම මේ මනෝරත්න මහත්මයාගේ ගුරුවරයෙක් විදියට සැලකුවා. එතකොට මෙන්න මේ යම් යෂ්ටියක් යම් යෂ්ටියක් මේ සරච්චන්ද්‍ර මහත්මයා අර ඇවිල්ලා තියෙනවා මනෝරත්න මහත්මයාට. එතකොට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේක මම කියන්නේ. අපේකම ස්වදේශිකත්වයේ පිළිබඳ අර්ථය. හැබැයි ඒ අර්ථයට තිබුණු අවසාන මොහොත තමයි ඒක. ඒ කියන්නේ අපේකමට ස්වදේශිකත්වයට තිබුණු නම් රැඩිකල් මොහොතක් ඒක 90න් පස්සේ ඉවරයි කියලා මම කියන්නේ. මොකද ඒක අවසාන වශයෙන් ඉතුරු උනේ අර ඒ කියන්නේ වසල වෙළඳ කුලයට දක්වපු 80න් පස්සේ ආපු නේ අපි දන්නවා ඒක මధుර මුදලාලි එහෙම මතක නම් ඒ ගුරුදරුවේ. ඒ තමයි අර ඒක සරච්චන්ද්‍රගෙන් පසු මනෝරත්නලාගේ නූතනවාදය තුල ඔවුන් දකින විරෝධය නේ. ඒ කියන්නේ වසල වෙළඳන්ට රැහිවීම. මම කියන්නේ ඒක ඊටාම සාධාරණ ඒ කියන්නේ ਵਿਚාරයක් එතන තියෙනවා. නමුත් ඒ සාධාරණ ਵਿਚාරය තුල ඇතිවන දේශීයත්වයේ මොහොත අද තියෙන්නේ කොහෙද? මේක තමයි ප්‍රශ්නේ. හරි. මම ඒක ඉදිරියට කතා කරමු. ඒ කියන්නේ හරියට ගත්තොත් මෙහෙම ගන්නකො අපි නිකන් මේක දිහා තේරුම් ගන්න අවසානයක් කරන්න මෙහෙම ගත්තොත් දැන් ගුරුතරුව නාට්‍යයේ මధుර මුදලාලීව සංකල්පගත කෙරෙන්නේ යම්කිසි ආකාරයකට අපේ වූ ස්වදේශීය වූ දෙයක් විනාශ කරන අපේ උරුමයක් වනසන නැත්නම් අරගෙන ඒ කියන්නේ වෙළඳ වසලයක් විදියට නම් අද දවසේ දැන් ඒකේ අනිත් පැත්තනේ අපි දකින්නේ ගුරුනාංශින් මේ ගුරුනාංශ අරක දෙකේම මම කලමල පිළිලා ගත්තත් එහෙමයි ගුරුනාංශ ඉන්නේ අපේ දේශීය උරුමයන් රකින්න තැන. එතකොට අර ඉන්න බං ඒ කියන්නේ මధుර මුදලාලිලා ඒ මොකද ඒ වසල වෙලෙන්දල් නේ ඒගොල්ලෝ ඉන්නේ ඒක විනාශ කරන තැන. දැන් මොකද වෙලා තියෙන්නේ? විශේෂයෙන්ම 2005න් පස්සේ නැත අවුරුදු 20 තුල මොකද වෙලා තියෙන්නේ? දැන් දේශීය උරුමයේ ආරක්ෂකයන් වෙලා තියෙන මధుර මුදලාලිලා. රයිට්. නේ අපි දැක්කොත් ඒක මధుර මුදලාලිලා තමයි අද වඩා දේශීයත්වය ගැන කතා කරන්නේ. එතකොට ඒක තමයි ආධිපත්‍යය අද ඇවිල්ලා තියෙන්නේ. අපි ගත්තොත් දැන් පලිගුමැණිකේ මම මේ හැම්බිටම ගන්න උදාහරණයක් පලිගුමැණිකේ වල අපිට මතක නම් ශ්‍රියන්ත මෙන්ඩිස් ඒ පට් සම්තින් කියලා ඔයගොල්ලෝ මතක නම් නේ ඒකට ඔහුගේ චරිතය ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ ඒ කියන්නේ ඒ ඩුබායි වල ඉඳලා එන සංකර ඒ ආර්ථික දේශපාලන ඒ සංස්කෘතික ආක්‍රමණයට විරුද්ධ සංකේතයක් විදියට නේ. එතකොට ඇත්තටම මේක ඔහුගේ නිරූපණය කරන්නත් ඔහුත් ඒක විරුද්ධ තැන ඉන්න නිසානේ. ඒකට හැබැයි දැන් ශ්‍රියන්ත මෙන්ඩිස් පට් සම්තින් තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වල. නේ ඔවිනවා සෙලින්කෝ ඇඩ් එකේ ඉන්නවා නේ. ඔය වගේ ඇඩ් කීප එක නේ ඒක විකුණන්න කියලා මේක විකුණන්න කියලා. මේක මොකද උනේ? අපි මේක සරලව බාර ගන්නවා. මං කියන්නේ නෑ කියලා. මෙන්න මේ පරිවර්තනය තමයි අද දවසේ මං කිව්වේ පශ්චාත් නූතන නාඩගම කියලා. ඒ කියන්නේ සරච්චන්ද්‍ර යම්කිසි නාඩගම කියන පූර්ණ නූතන එකක් නූතනත්වයට ගෙනාවා. අද සරච්චන්ද්‍රම නැත්නම් මනෝරත්නලම ආයෝජනය කරන. ඔවුන්ගේම සංකේත ප්‍රාග්ධනය ආයෝජනය කරන අලුත් කලාත්මක සංස්කෘතික දේශපාලන ව්‍යාපාරික ස්තරයක් අවිල්ලා ඉන්නවා. මොවුන් මං කියන්නේ සරච්චන්ද්‍රලාගේ මනෝරත්නලාගේ ඒ දේශීයත්වයේ උරුමය ඔවුන්ගේ තිබ්බ අවංක නිර්ව්‍යාජ අරගලේ උත්සාහය අපයෝජනය කරනවා අපහරණය කරනවා. ඒ නිසා මගේ යෝජනාව මේ නාඩගමට රැවටෙන්න බෑ කියන එක. ඒ නිසා ඒ කියන්නේ තවදුරටත් අපි අද දවසේ බලන්න වෙන්නේ ස්වදේශිකත්වය දේශීයත්වය ගැන කතා කරන අය අද දවසේ විශේෂම ව්‍යාපාරික ඒ කියන්නේ කලා මාධ්‍යකරුවන් නේ ඔවුන් ආරක්ෂා කරමින් බොහෝ අය ඉන්නේ දැන්. දැන් බොහෝ අය එන්නේ සරච්චන්ද්‍රලව මනෝරත්නලව ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පුත්තු වගේ තමයි එන්නේ. ඒගොල්ලන්ගේ මහා සුජාත පීතෘවරු වගේ හැබැයි ඉන්නේ මధుර මුදලාලිලා. එන්න මේක තමයි මම කිව්වේ පශ්චාත් නූතන නාඩගම කියලා.
අපි ඉදිරියට මෙන්න මේ අපයෝජන මේ සංකීර්ණ අපයෝජන අපි තේරුම් කරගමු. අද දවසේදී දේශපාලනයත් එහෙමයි. එක පැත්තක ඒ කියන්නේ තාම පාදඩ වාණිජ මාධ්‍යකරණයක් පාදඩ වාණිජ දේශපාලනයක් තියෙනවා. ඒකේ දෘෂ්ටිවාදී ආධිපත්‍යය තියෙන්නේ අපේ කමට, දේශීයත්වයට, දේශප්‍රේමයට. හරියට ඒ කියන්නේ මధుර මුදලාලි ගුරුන්නාන්සේ එකට මුහු වෙලා අච්චාරු වෙලා අඹරලා තියෙනවා. මේක තමයි සාර්ථකතන නාටකය.